සුබ දවසක් සියලුම දෙනාට 2020 සාමාන්‍ය පෙළ විභාගයටත් 2021 වර්ෂයේදී එළඹෙන උසස් පෙළ විභාගය සඳහා ඉතිහාසයේ විෂය වෙනුවෙන් සත්කාරක අධ්‍යාපන වැඩසටහනක් ආරම්භ කරන්න අපි තීරණය කළා. ඉතින් ආදරණීය දරුවනේ ඔබගේ සාමාන්‍ය විභාගයටත් උසස් පෙළ විභාගයටත් ඉතිහාසයේ විෂය සඳහා අපි නව වැඩපිළිවෙලක් නව වැඩසටහනක් නොමිලේ ඔබට YouTube සහ Facebook ඔස්සේ ලබා දෙන තීරණය කරා. මමත් මගේ ආයතනයේ ගාල්ල ආයතනයේ සහෝදර ගුරුවරුනුත් මෙම වැඩසටහනට අප සමග සම්බන්ධ වෙනවා. මගේ විෂය පිළිබඳ කතා කරද්දී අපි මෙහිදී පාඩම් මාලා ඉදිරිපත් කරන්නේ ඉතිහාසයේ විෂය සම්බන්ධයෙන්. මම ඉතිහාසයේ විෂය උගන්වන උසස් පෙළ ගුරුවරයෙක් හිරාන් කාංජලිනාරච්චි මගේ නම. ඉතින් මෙම සාමාන්‍ය පෙළ විභාගයටත් උසස් පෙළ විභාගයටත් අපිට තිබෙන ඉතා වාසිදායක තත්වය තමයි සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට අදාළ පළමු පාඩමත් උසස් පෙළ විෂය නිර්දේශයට අදාළ ලංකා ඉතිහාසයේ පළමු පාඩමත් වෙන්නේ මූලාශ්‍ර පාඩම. එනිසා වෙනත් විෂයක නැති වාසියක් මෙතනදී අපිට තිබෙනවා. සාමාන්‍ය පෙළටත් උසස් පෙළටත් අපිට එකම පාඩම් ඒකකයක් වශයෙන් මෙම පාඩම සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් මෙහිදී අපි සාමාන්‍ය පන්ති කාමරයේදී වගේ සටහන් ලබා දීම සිදුවන්නේ නැහැ. මෙහිදී අපි සිදු කරන්නේ පාඩම සාකච්ඡා කිරීම සහ ඔබට දැනුවත් කිරීම සහ ඔබට ගැටලුකාරී අවස්ථාවන් පිළිබඳව නිර්වෘල් අවබෝධයක් ලබා දීම. එනිසා අපි වැඩි කල් වේලා නොයවාම අපි පාඩම ආරම්භ කරන්න සූදානම් වෙනවා. අපේ පළවෙනි පාඩම වන්නේ මූලාශ්‍ර පිළිබඳව සාකච්ඡා කිරීම. එතකොට මොනවද මේ මූලාශ්‍ර කියලා කියන්නේ? ඉතිහාසය අධ්‍යයනය කරන ප්‍රධානම සාධක අපි හඳුනාගන්නේ මූලාශ්‍ර කියලා. මූලාශ්‍ර වලින් තොරව අපට ඉතිහාසය අධ්‍යයනය කරන්නට හැකියාවක් නැහැ. ඉතින් මේ මූලාශ්‍ර ගැන කතා කරද්දී මේ මූලාශ්‍ර අපි බෙදා ගන්නවා ප්‍රධාන වශයෙන්ම ප්‍රධාන කොටස් දෙකකට. ඒ අනුව අපිට මූලාශ්‍ර වෙන් කර ගන්න පුළුවන් සාහිත්‍ය මූලාශ්‍ර, පුරාවිද්‍යා මූලාශ්‍ර කියලා. සාහිත්‍ය මූලාශ්‍ර කියලා කියන්නේ මොනවද කියලා අපි කල්පනා කරොත් අපිට සරලව අවබෝධයක් ගන්න පුළුවන්. පොත්පත්, සිතියම්, චිත්‍ර වගේ දේවල් අපිට සාහිත්‍ය මූලාශ්‍ර වශයෙන් අපිට සරලවම හඳුනා ගන්න පුළුවන්. පුරාවිද්‍යා මූලාශ්‍ර කියන්නේ මොනවද කියලා අපි සලකා බැලුවොත් අපිට අභිලේඛන, කාසි, නටබුන් ආදී දේවල් අපිට පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියලා අපිට සරලව පැහැදිලි කරලා හඳුනා ගන්න පුළුවන්. එතකොට මේ සාහිත්‍ය මූලාශ්‍ර, මේ පුරාවිද්‍යා මූලාශ්‍රත් අපි ප්‍රධානම කොටස් දෙකකට වෙන් කරගන්නවා. ඒ අනුව සාහිත්‍ය මූලාශ්‍ර දේශීය සාහිත්‍ය මූලාශ්‍ර වශයෙන්, විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර වශයෙන්, පුරාවිද්‍යා මූලාශ්‍ර දේශීය පුරාවිද්‍යා මූලාශ්‍ර, විදේශීය පුරාවිද්‍යා මූලාශ්‍ර වශයෙන් අපි මෙහිදී වෙන් කර හඳුනා ගන්නවා. දැන් මේ පාඩම විශාල පාඩම් ඒකකයක් බැවින් මම මෙහිදී මුලින්ම සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ සාහිත්‍ය මූලාශ්‍ර කියන කොටසට අදාළ දේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියන කොටස තමයි මුලින්ම සාකච්ඡා කරන්නේ. එතකොට දේශීය සාහිත්‍ය මූලාශ්‍රයක් කියන්නේ මොකක්ද? අපිට ඉදිරිපත් වෙන ප්‍රශ්නය. දේශීය සාහිත්‍ය මූලාශ්‍රයක් කියලා කියන්නේ අපි මේම හඳුනාගත්තොත් යම් රටක ඉතිහාසය අධ්‍යයනය කිරීම සඳහා උපකාරී වන එම රට තුළ ලියවී ඇති පොත්පත් ආදී අපට දේශීය සාහිත්‍ය මූලාශ්‍ර හඳුනා ගන්න පුළුවන්. අපි ඒක දරුවනේ ලංකාවට ආදේශ කරොත් ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීම සඳහා උපකාරී වන ලංකාවේ ලියවී ඇති පොත්පත් අපට දේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියලා හඳුනා ගන්න පුළුවන්. දේශීය සාහිත්‍ය මූලාශ්‍ර ගත්තට පස්සේ දේශීය සාහිත්‍ය මූලාශ්‍ර තිබෙනවා වර්ග බොහෝමයක්. අපිට මේ වර්ග මෙන්න මේ ආකාරයෙන් හඳුනා ගන්න පුළුවන්. වංශ කතා, අට කතා, ධර්ම ග්‍රන්ථ, සංදේශ, චම්පු කාව්‍ය, වීර කාව්‍ය, ඛණ්ඩ කාව්‍ය, මහා කාව්‍ය, ප්‍රශස්ති, ජ්‍යොතිෂ ග්‍රන්ථ, තාරකා ශාස්ත්‍ර ග්‍රන්ථ, වෛද්‍ය ග්‍රන්ථ, හටන් කවි, ජනගී මේ වගේ බොහෝ විශාල පරාසයක
මේ දේශීය සාහිත්‍ය මූලාශ්‍ර වර්ග වශයෙන් වෙන් වෙලා යනවා. එතකොට දැන් මේ විදිහට අපි දේශීය සාහිත්‍ය මූලාශ්‍ර වලට අදාළ වර්ගීකරණයක් අපි හඳුනාගත්තා. ඒ හඳුනාගත්ත වර්ගීකරණය මම ඔයගලන්ට එකින් එක ක්‍රමයෙන් පැහැදිලි කිරීමෙන්දී කරනවා. දැන් මම කිව්වා දේශීය සාහිත්‍ය මූලාශ්‍ර වර්ගයක් තමයි ජනගී නැත්නම් අපි කියනවා ජන කවි කියලා කියන්නේ. ජන කවි වල දේශීය අතීත ඉතිහාසය පිළිබඳ තොරතුරු බොහෝමයක් අන්තර්ගත වෙලා තිබෙනවා. දැන් එක ජනගීයක් තමයි ඔයගලන්ට මතක නම් 8 වසර ඉතිහාසයේ පොතේ තිබුණ ජනගීයක් මලේ මලේ තැඹිලිය වෙන්න පොල් මලේ රලේ රලේ මුහුදින් හමන දියරලේ බලේ බලේ රාසින් දෙයියන්ගේ බලේ ගලේ කොටුව බැන්දයි ත්‍රී කුණාමලේ. එතකොට මේ ජන කවියෙන් කියන්නේ දෙවන රාජසිංහ රජතුමා මහනුවර රාජධානී පාලකයෙක් ත්‍රිකුණාමලේ බලකොටුවක් ඉදිකිරීම පිළිබඳව තමයි එම ජන කවියෙන් අපට තොරතුරු අනාවරණය වෙන්නේ. තවත් ඔය මින්නේරි ප්‍රදේශ ජන කවියක් මම ඒ වගේම කියන්නම්. මින්නේරි දෙවියෝ රට මැදට වැඩියෝ වසූරිය හැරියෝ බොහෝ සෙනග පිනට හැරියෝ. දැන් එතනදී පැහැදිලි වෙනවා ඒ ජන කවියේ මහස රජතුමා මින්නේරි දෙවියන් පිළිබඳව ජන කවියෙන් අනාවරණය කරනවා. දැන් අපි ප්‍රසිද්ධ ජනප්‍රිය ජන කවියක් තමයි මාතර ගඟේ ඉන්නා කිඹුලිගේ පැටියා තල්ල සුදයි බෙල්ලේ ගෝවර කැටියා යනේන ඔරු පාරු නවතාගෙන සිටියා මිනී නොකයි මාතර කිඹු ලිගේ පැටියා. දැන් මේ ජන කවියෙන් අපිට පැහැදිලි වෙනවා අතීතයේදී ලංකාවේ දේශීය අභ්‍යන්තර ප්‍රවාහනයේදී ඔරු පාර යොදාගෙන මාතර නිල්වලා ගඟ ආදී මේ අපේ අභ්‍යන්තර ගංගාවල ප්‍රවාහනය සම්බන්ධ වෘත්තීන් සම්බන්ධ තොරතුරු තමයි මේ ජන කවියෙන් අපිට පැහැදිලි වෙන්නේ. එහෙනම් ඉන්න අපිට පැහැදිලි වෙනවා ජන කවි මෙරට ඉතිහාසය පිළිබඳව වැදගත් තොරතුරු අනාවරණය කරන මූලාශ්‍ර විශේෂයක් විදියට. ඊළඟට අපි බලමු හටන් කවි. දැන් හටන් කවි කියන්නේ සටනක් පිළිබඳව තමයි හටන් කවිවල අපිට තොරතුරු අනාවරණය වෙන්නේ. දැන් ඔබ පාසලේදී හෝ ඔය පෙරහැරක වගේ දෙයකදී දැකලා ඇති දෙපිරිසක් හටන් කරමින් නර්තනය යෙදෙමින් මේ හටන් කවි කියන අපූර්ව පරංගි හටන ඒ වගේම සීතාවක හටන වගේ හටන් කවි අපේ රටේ ජනප්‍රියම හටන් කවි. අර එක හටන් කවියක් තමයි පෘතුගීසින් ගැන තියෙන යුද්ධයටත් ඇවිත් සිඳු පිට නැවු නැගලා පරංගි උන්නමුත් ඇවිත් කොළඹට ගොඩ බැහැලා කම්පලක් නැතත් සෙනගක් මරා දාලා. ඒ කියන්නේ පෘතුගීසි කාර්යය අපේ කොළඹට ගොඩ බැහැලා අපේ දේශීය ජනතාව ඝාතනය කරලා දැම්මා කියන ඒ අපූර්ව විස්තරයක් තමයි මේ හටන් කවියෙන් අපට පැහැදිලි වෙන්නේ. යනුව ජනගී හටන් කවි. අපි තවත් දේශීය සාහිත්‍ය මූලාශ්‍ර වර්ගයක් තමයි ප්‍රශස්තිය කියලා කියන්නේ. ප්‍රශස්තියක් කියන්නේ ටිකක් අතිශෝක්තිය වර්ණනය. කෝට්ටියගේ 6 වන පරාක්‍රම බව රජතුමා පිළිබඳ ලියුණා වගේ ප්‍රශස්තිය අපි හඳුනා ගන්නවා පැරතුම් බාසිරිත. ඒක තොටගම්මේ රාහුල හිමියන් හෝ රජුගේ අන්තපුර බිසවක් විසින් රචනා කරා කියලා විශ්වාස කරනවා. ඒ අනුව අපි හඳුනා ගන්නවා ඒක ප්‍රශස්තියක් විදිහට. මේට අමතරව අපි දේශීය සාහිත්‍ය මූලාශ්‍ර අතර අපි හඳුනා ගන්නවා වෛද්‍ය ග්‍රන්ථ. පැරණි අපේ දේශීය වේදකම් පිළිබඳ තොරතුරු දෙන වෛද්‍ය ග්‍රන්ථ ගත්තට පස්සේ බුද්ධදාස රජතුමා සංස්කෘත භාෂා රචනා කරපු අනුරාධපුර යුගයේදී සාරාර්ථ සංග්‍රහය, ඒ වගේම දඹදෙන යුගයේදී බුද්ධ පුත්‍ර හිමියා රචනා කරපු බේසජ්‍ය මංජුසා වගේ ග්‍රන්ථ ගත්තට පස්සේ ඒවා අපේ දේශීය වේදකම ගැන වෛද්‍ය ප්‍රතිකර්ම පිළිබඳ තොරතුරු කියන දේශීය සාහිත්‍ය මූලාශ්‍ර. අපිට තව කතා කරන්න පුළුවන් ජ්‍යොතිෂ ග්‍රන්ථ ගැන. ජ්‍යොතිෂ ග්‍රන්ථ ගැන කතා කරද්දී අපිට දෛවඥ කාමදේනුව වගේ ග්‍රන්ථ, යෝගාර්ණව වගේ ග්‍රන්ථ, පයෝග සිද්ධි වගේ ග්‍රන්ථ මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳ නක්ෂත්‍රය පිළිබඳව තොරතුරු කියන අපේ දේශීය සාහිත්‍ය මූලාශ්‍ර විදිහට අපිට සලකන්න පුළුවන්. තව දේශීය සාහිත්‍ය මූලාශ්‍ර වර්ගයක් තමයි අපි කතා කරනවා මහා කාව්‍ය කියලා කියන්නේ. දඹදෙන යුගයේදී දෙවන පරාක්‍රම බව රජතුමා විසින් කුස ජාතකය ඇසුරු කරගෙන රචනා කරපු ප්‍රධාන මහා කාව්‍යයක් තමයි කවි සිළුමිණ කියලා කියන්නේ. ඒක අපේ දඹදෙන යුගයේ රචනා වෙච්ච මහා කාව්‍යය. ඊට අමතරව කෝට්ටේ යුගයේදී ෂඩ්භාෂා පරමේශ්වර තොටගමේ රාහුල හාමුදුර රචනා කරපු කාව්‍ය ශේඛරය කියන්නේ සත්තු බත්ත ජාතකය ඇසුරු කරගෙන රචනා කරපු මහා කාව්‍යයක්. ඉතින් මේ අපි හඳුනාගත්තේ ඒ වගේ දේශීය සාහිත්‍ය මූලාශ්‍ර කීපයක්. තවත් අපේ දේශීය සාහිත්‍ය මූලාශ්‍රත් එක්ක අපි සඳහන් කරා තවත් ග්‍රන්ථ විශේෂයක් අපිට ගන්නට පුළුවන්. එතනදී
සංදේශයක් කියලා කියන්නේ පණිවිඩයක් කියන අදහස. දැන් ලෝකයේ පළවෙනි සංදේශය තමයි ඉන්දියාවේ ගුප්ත යුගයේ ඉඳපු නවරත්න කවියෙක් වන මහා කවි කාලිදාසගේ මේඝදූතය. එතකොට මේඝදූතය කියලා කියන්නේ වැහි බලාකුළක් දූතයා ලෙස යොදාගෙන තමයි මේ කාව්‍ය රචනා කිරීම සිද්ධ කරලා තියෙන්නේ. එතකොට මේකේ අපූර්ව සිදුවීමක් වෙන මම බොහොම කෙටියෙන් පැහැදිලි කරන්නම්. එක යකෙක් ඉන්නවා. මේ යකා විවාහ වුණු අලුත ඒ යකාගේ ප්‍රධානියා විසින් ඒ යකාව ඈත දුර බැහැරක යවනවා සේවයට. ඉතින් යකා කියන්නේ රෞද්‍ර වූ ස්වභාවයක් තියෙන ගතිපරිවිතර පුද්ගලයෙක් වුණාට යකාගේ බිරිඳ ප්‍රියම්බිකා පිළිබඳ යකාට තියෙන්නේ ප්‍රේමණීය හැඟීම්. මොකද යකා කිසිම අවස්ථාවක තමන්ගේ ප්‍රිය බිරිඳ පිළිබඳව දක්වන්නේ නෑනේ රෞද්‍ර වූ හැඟීම්. ඉතින් විවාහ වූ අලුත දැන් යකා එක දුර බැහැරක ඉන්නේ. යකාට මතක් වෙනවා තමන්ගේ ප්‍රිය බිරිඳ. ඉතින් යකාගේ හිතේ මේ යක්ෂයාගේ හිතේ හටගන්නවා මහා ප්‍රේමාලාපය. නැත්නම් ප්‍රේම විප්පයෝගය. ඉතින් මේ ඇතිවුණු ප්‍රේමාලාපය විප්පයෝගය මේ යකා දකිනවා තමන්ගේ නිවස තිබෙන ප්‍රදේශයට යන වලාකුළු. ඉතින් තමන්ගේ ප්‍රිය බිරිඳ කෙරේ ඇතිවෙන මේ ප්‍රේමාලාපය කවියට හරවල මේ යකා වලාකුළු අතේ තමන්ගේ බිරිඳට යවන ආකාරය කාව්‍ය සංකල්පනාවක් විදිහට යොදාගෙන තමයි මේ කාලිදාස මේඝදූත රචනා කරන්නේ. ඉතින් මෙන්න මේ කියන සංදේශ අපේ ලංකාවටත් එක අවධියකට පැමිණෙනවා. ලංකාවට ප්‍රථමයෙන්ම සංදේශ රචනා වීම සිදු වුණා කියලා අපි විශ්වාස කරන්නේ ගම්පල යුගයේදී මයුර සංදේශය මොනරා මූලික කරගත්ත තිසර සංදේශය හංසයා මූලික කරගත්ත සංදේශ දෙකක් ගම්පල රචනා වෙනවා. මයුර සංදේශය තිසර සංදේශය. නමුත් මීට පෙර පොළොන්නරු යුගයට අදාළව මානාවුලු සංදේශය නම් සංදේශයක් පැවති බවත් ඇතැම් මූලාශ්‍රවල වාර්තා වෙලා තිබෙනවා. සිංහල සංදේශය ගැන කතා කරද්දී සිංහල සංදේශ ඉතිහාසයේ ස්වර්ණමය යුගය වශයෙන් අපි හඳුනාගන්නේ කෝට්ටේ යුගය. මොකද අපි එහෙම කියන්නේ කෝට්ටේ යුගයේදී පරවි, සැනලිහිණි, කෝකිල, හංස, ගිරා කියන සංදේශ ග්‍රන්ථ පහක් රචනා වෙනවා. මේ නිසා අපි කියන්නේ සිංහල සංදේශ ඉතිහාසයේ ස්වර්ණමය යුගය තමයි මේ කියන කෝට්ටේ යුගය. මේ කෝට්ටේ යුගයෙන් පස්සේ අපි මාතර වශයෙන් හඳුනා ගන්න සාහිත්‍ය යුගයේදී නීලකොබෝ සංදේශය, කහකුරුළු සංදේශය, සැවුල් සංදේශය, කවුරු සංදේශය ආදී මේ තව බොහෝ සංදේශ රචනා වෙලා තිබෙනවා. නමුත් අපි මේ ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී මේ ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කරන්නට මේ සංදේශ වලින් තියෙන වැදගත්කම මොන ආකාරයකද? එතකොට දැන් හොඳින් ඔයගොල්ලෝ මතක තියාගන්න මේ සංදේශ වලට ගොඩක්ම අපේ රටේ යොදාගෙන තියෙන්නේ බොහෝමයක් බහුතරයෙන්ම කුරුල්ලන් නැත්නම් පක්ෂීන් තමයි යොදාගෙන තිබෙන්නේ. එතකොට ඇත්තටම මේ කියන පක්ෂියා මේ කියන කුරුල්ලා මේ පණිවිඩය අරගෙන ගියා. මතක තබා ගන්න කිසිම අවස්ථාවක මේ කියන පක්ෂියා මේ පණිවිඩය අරගෙන ගියේ නැහැ. මේ රචකයා මේ සංදේශ රචනා කරන එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට පණිවිඩයක් ගෙන යන ආකාරය තමයි මේ සංදේශ රචනා කරන්නේ. එහිදී ඔහු සිදු කරන්නේ තමන් ඉන්න ස්ථානයේ සිට පණිවිඩය රැගෙන යාට ස්ථානය දක්වා ඇති මග දෙපස තිබෙන සිදුවීම් අවස්ථා පුද්ගලයන් හරි අපූර්ව ආකාරයෙන් කාව්‍යාත්මකව වර්ණනය කිරීම තමයි සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් එහිදී ඔහු එදා යොදාගත්ත සමකාලීන සිදුවීම් පුද්ගලයන් අවස්ථාවන් පිළිබඳව සිදු කරපු වර්ණනාවලින් අපට ඒ සංදේශ රචනා වුණු යුගයේ සමාජයේ තිබෙන තොරතුරු දේශපාලන ආර්ථික සමාජීය ආගමික සංස්කෘතික තොරතුරු බොහෝමයක් අපට නිවැරදිව හඳුනා ගන්න පුළුවන් මේ සංදේශ මගින්. ඒකයි මේ සංදේශවල තියෙන ඓතිහාසික වැදගත්කම. දැන් උදාහරණයක් අපි ගමු කෝට්ටේ යුගයේ තිබෙන සංදේශ අතරින් පළවෙනි සංදේශය. තොටගමුවේ රාහුල හාමුදුරුවෝ රචනා කරන්නේ තොටගමුවේ ඉඳගෙන. තොටගමුවේ ඉඳන් මේ පරවියා ගමන් කරන්නේ කොහෙටද? කැලණි විභීෂණ දේවාලයට. එතකොට මේ සංදේශය රචනා කරන්න මූලික නිමිත්ත මොකක්ද? Tamanගේ නැගෙනිය වුණු ලෝකනාථා කුමරියට සැමියෙකු ලැබෙන්න කියලා විභීෂණ දෙවියන්ගෙන් කරන ඉල්ලීම. ඊට පස්සේ රාහුල හාමුදුරුවෝ තවත් සංදේශ රචනා කරා මේ කෝට්ටේ යුගයේදී. ඒ තමයි සැලලිහිණි සංදේශය. ඒක තමයි ප්‍රශස්තම සංදේශය වෙන්නේ. ඒක තිබෙනවා කවි 108ක්. තොටගමුවේ ඉඳගෙන සැලලිහිණියා ගමන් කරන කොටද කැලණි විභීෂණ දේවාලයට.
ඒ සංදේශය ලියන්නට අරමුණ වෙන්නේ මොකක්ද? උලකුඩය දේවියට සැමියෙකු ලැබෙන්න කියලා ඉල්ලීමක් වශයෙන් තමයි විභීෂණ දෙවියන්ගෙන් ඉල්ලීමක් වශයෙන් තමයි තොටගාමී රාහුල හාමුදුරුවෝ මේ සංදේශය රචනා කරන්නේ. එතකොට ප්‍රශස්තම සංදේශය තමයි මේ සරලහිණිය කියලා කියන්නේ. ඊට අමතරව ගිරා සංදේශයත් කෝට්ටේ යුගයට අයිති වෙන්නේ. කෝකිල සංදේශයත් අයිති වෙන්නේ කෝට්ටේ යුගයට. හංස සංදේශය අයිති වෙන්නේ කෝට්ටේ යුගයට. වරද වටහා ගන්නට එපා. ගම්පල යුගයේ තිබුණේ තිසර සංදේශය. තිසර කියන්නේ හංසයාට එක සමාන වචනයක් තමයි. නමුත් ඒක තිසර සංදේශය. කෝට්ටේ යුගයේ තියෙන්නේ හංස සංදේශය. එතකොට හංස සංදේශයේ කතුවරයා පිළිබඳව ටිකක් අවිනිශ්චිත භාවයක් තිබෙනවා. ඇතැම් අය විශ්වාස කරන වීදාගම හිමියන් මේ රචනා කරන්න නැති කියලා. ගිරා සංදේශයේ කතුවරයා අවිනිශ්චිත අඥාතයි. කෝකිල සංදේශයේ කතුවරයා වන්නේ ඉරුගල් කුලතිලක පිරිවෙන්පති හිමියා. කෝකිල සංදේශය කියන්නේ ලංකාවේ දීර්ඝම මාර්ග විස්තරය ඇතුළත් වන සංදේශය. දැන් අපි බලමු මේ සංදේශ වලින් ඉතිහාසය අධ්‍යයනය කරන්න මොනවද ලැබෙන වැදගත්කම් කියලා. 6 වන පරාක්‍රමබාහු රජතුමා යාපනයේ රාජධානිය ජයග්‍රහණය කරන්න කටයුතු කරා. යාපනයේ ද්‍රවිඩ පාලකයන් පරාජයට පත් කරනවා. ඒ කාලේ යාපනයේ පාලනය කරේ කනක ශූරිය ශිංගී කියන ද්‍රවිඩ පාලකයෙක්. 6 වන පරාක්‍රමබාහු රජතුමා ක්‍රිස්තු වර්ෂ 1449 වගේ වර්ෂයකදී තම පුත්‍රයා වූ සේනාධිනායක සපුමල් කුමාරයා ලවා යාපනයේ රාජධානිය ආක්‍රමණය කරලා ඒ රාජධානිය ජයග්‍රහණය කරන්න කටයුතු කළා. යාපනයේ රාජධානිය ජයගත් සපුමල් කුමාරයා ඒ ජයග්‍රහණය ලැබමින් නැවත කෝට්ටේ රාජධානිය වෙත එන ආකාරය මෙන්න මේ විදිහට ලස්සනට කවියක් වශයෙන් සරලින් සංදේශයේ තිබෙනවා. නිල තුරගට නැගෙමින් රිවි දෙවිසිරින දුලකර සේසත් මිනි බරණ කිරණින බල පිරිසෙන් සහයාපා පටුන්ගෙන බල සේනානායක සපු කුමරු වෙන කියන. ඒ යාපනයේ ජයගත් ආකාරය තිබෙන හැටි. ඒ වගේම 6 වන පරාක්‍රමබාහු රජතුමාට අයිති නැවක් දකුණු ඉන්දියාවේ අදිවීර රාම පටුනේදී වරුකුඩයෙන් උදය හෙවා රායන් මලවරායන් නැමැති ඒ ප්‍රදේශයේ බාර ප්‍රධානයෙකු විසින් පැහැර ගැනීමට ලක් කරනවා. 6 වන පරාක්‍රමබාහු රජතුමා මහා විශාල සේනාවක් ඉන්දියාවට යවලා මකුඩම් කොට්ටේ ඇතුළු විශාල ප්‍රදේශයක් කොල්ලකමින් ඒ ආක්‍රමණයේ අපකීර්ති සමන සිදුවුණු අර තමන්ගේ නැව පැහැර ගැනීමේ අපකීර්තිය මගහරව ගත්තා. ඒ ජයග්‍රහණය පිළිබඳව ගිරා සංදේශයේ කවියක මෙන්න මෙහෙම සඳහන් වෙලා තිබෙනවා. මෙනර පවරායා හලනැව් බඩු පුරායා අතර උදුරායා පසිඳු රායන් මලවරායා දඹදිව සොලී රට අදිවීර රාම පටුනට මහා සෙනග යුදයට යවා මහ නැව් පිටින් එක විට නිබද යුද බඳ සොඬ කලේ මුළුලක් දිවට දිය වැඩ කියලා ඒ ඉන්දියානු සේනා පරාජය කරලා ජයග්‍රහණ ලැබුව ආකාරයේ ගිරා සංදේශයේ තිබෙනවා. මම මේ දැන් උදාහරණ දෙකක්ව සරලීගිනී උදාහරණයකුත් ගිරා සංදේශයේ උදාහරණයක්. ඒ වගේම මේ 6 වන පරාක්‍රමබාහු රජතුමාගේ සපුමල් කුමාරයා එදා යාපනයේ රාජධානිය ආක්‍රමණය කරද්දී යාපනය පාලකයාගේ බලකොටු කීපයක්ම එකට පිහිටා තිබුණා. ඒ අනුව අලිමංකඩ බලකොටු, ජාවක කෝට්ටේ බලකොටු, ජාවක කච්චේරි වගේ බලකොටු බොහෝමයක් තිබුණා. කෝකිල සංදේශයේ කවියක තිබෙනවා සේනාධිනායක සපුමල් කුමාරයා විසින් ජාවක කෝට්ටය කියන බලකොටුව බිඳලා ඒ ජාවක ද්‍රවිඩ සේනා පරාජය කරමින් ජය ලබාගත් ආකාරය. මෙන්න මෙහෙම තමයි කෝකිලේ කවිය තිබෙන්නේ. සේවක සමග පැරකුම් නිරිදුගේ විපුල මේවක පැමිණි සපුමල් කුම රිදු පවල නේවක ගුණැති කන්නඩිමන් බිඳ තුමුල ජාවක කෝට්ටය දැක යන් මග අසල බලන්න ඒ සංදේශවල ඉතිහාසය හා සම්බන්ධ කොච්චර වැදගත් කරුණු තිබෙනවද කියලා. ඊළඟට අපි හඳුනා ගමු ධර්ම ග්‍රන්ථ කියන මූලාශ්‍ර විශේෂය දේශීය සාහිත්‍ය මූලාශ්‍රවල. ධර්ම ග්‍රන්ථ කියලා කියන්නේ දරුවනේ අපේ ගෞතම බුදුන් වහන්සේ විසින් දේශනා කරපු ශ්‍රී සද්ධර්මය අපි දන්නවා සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය කියලා ත්‍රිපිටකයක් වශයෙන් මේ ධර්මය පවතිනවා. ඉතින් මේ ලංකාවට බුදුදහම හඳුන්වා දීමත් එක්ක ඉතින්
මේ බුදුදහම කියන දේ pāli භාෂාවෙන් තමයි බොහෝම රචනා වෙලා තිබෙන සංස්කෘත භාෂා රචනා වෙලා තියෙන ඇතම් ග්‍රන්ථ. නමුත් එකල අපේ සමාජයේ ඉඳපු බෞද්ධ ජනතාව හැමදෙනාම කියවන්න ලියන්නට දැනගෙන හිටියේ නේ. ඒ කියන්නේ බොහෝ පිරිසක් ඇසූපිරු දැනුම තිබුණට ලේඛනයේ හැකියාව හා කියවීමේ හැකියාව බොහෝ දෙනෙකුට තිබුණේ නැහැ. නමුත් මෙන්න මේ සරල ගැමියාට මේ සරල බෞද්ධයාට පින පව පිළිබඳව අවබෝධයක් ලබා දෙන්නට අපේ පැරණි බෞද්ධ භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය වුණා. ඉතින් උන්වහන්සේලා බණ කතා සාහිත්‍යයක් නිර්මාණය කළා. ඒ බණ කතා සාහිත්‍ය මගින් උන්වහන්සේලා මේ අපේ සරල ගැමියන්ට අපේ ජනතාවට විවිධ ධාර්මික උපදේශ විවිධ ධාර්මික ඉගෙනුම් ලබා දෙන්න කටයුතු කරනවා. ඉතින් මේ නිසා අපි දකිනවා බණ කතා සාහිත්‍යයක් අපේ රටේ නිර්මාණය වුණා. එකල මේ බණ කතා රචනා කරේ මේ කතුවරුන් විසින් අපි කියනවා ශ්‍රාව්‍ය ගෝචර. එහෙම නැත්නම් ශ්‍රැති ගෝචර ක්‍රමේ රචනා කරේ. මුළු පන්සලේ බණ මඩුවටම තියෙන්නේ එක බණ පොතයි. ඉතින් මේ බණ මඩුවේදී එක්ක හාමුදුරුවෝ නැත්නම් වෙනත් කෙනෙකු විසින් හඬ නගා ශබ්ද නගා මේ බණ කතාව බණ මඩුවේ රැස්වලා ඉන්න අපේ මිනිස්සුන්ට ඇහෙන්නට කිව්වා. ඉතින් මේ බණ කතාවේ තිබෙන පුංචි සරල මොකක් හරි උපදේශයක්. ඉතින් මේ නිසා මේ බණ කතාවේ මිනිස්සු පින පව පිළිබඳව කුසල අකුසලය පිළිබඳව යහපත් චර්යා පිළිබඳව මේ වගේ බොහෝ දේවල් පිළිබඳව අවබෝධයක් ලබා ගන්නවා. ඉතින් මේ බණ කතා ලියපු මේ අපේ කතුවරු නැත්නම් මේ බොහෝමයක් හාමුදුරුවරු මේ බණ කතා වලට නිදර්ශන නැත්නම් නිදසුන් ගත්තේ Taman ජීවත් වුණු සමකාලීන සමාජයේ තිබුණු දේශපාලන ආර්ථික සමාජ ආගමික සංස්කෘතික සිදුවීම් තමයි ඒවට උදාහරණ වශයෙන් නිදසුන් වශයෙන් ගත්තේ. ඉතින් ඒ නිසා මේ බණ කතාවල එම කතවරු දැනුවත්ව හෝ නොදැනුවත්ව වැදගත් ඓතිහාසික තොරතුරු රැසක් අන්තර්ගත වෙලා තිබෙනවා. ඉතින් ඒ විදිහට අපේ ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කරන්න අපට වැදගත් වන ඒ වගේ ධර්ම ග්‍රන්ථ නැත්නම් බණ කතා තියෙන පොත් කීපයක් අපට නැත්නම් උපදේශාත්මක ධර්ම ග්‍රන්ථ කීපයක් අපට මෙන්න මේව හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි දඹදිව යුගයේදී ධර්මසේන හිමියන් විසින් රචනා කරපු සද්ධර්ම රත්නාවලිය කියන ධර්ම ග්‍රන්ථය. අනුරාධපුර යුගයේ රචනා වෙලා තිබෙන පාලි ධම්ම පදට්ට කතාවේ තියෙන කතාවස්තු ඇතුළත් කරමින් තමයි මේ සද්ධර්ම රත්නාවලිය රචනා කරලා තිබෙන්නේ. උසස් පෙළටත් ඔබට සිංහල වලට නිර්දේශ ග්‍රන්ථයක් තමයි පුරාතන ගද්‍ය අතර මේ සද්ධර්ම රත්නාවලිය. ඒ වගේම මේ දඹදිව යුගයේම වැඩ වාසය කරපු මයුරපාද පිරිවෙන්පති බුද්ධ පුත්‍ර හාමුදුරුවන් විසින් අරහන් බුදු ගුණය පදනම් කරගෙන රචනා කරපු පූජාවලිය කියන ධර්ම ග්‍රන්ථය මෙරට ඉතිහාසය පිළිබඳව තොරතුරු සඳහන් වෙන වැදගත් ධර්ම ග්‍රන්ථයක් කියලා අපට හඳුනා ගන්න පුළුවන්. ඊට අමතරව ගම්පොළ යුගයේදී ගම්පොළ සාහිත්‍ය යුගයේදී ධම්මදින්න චරිය ගම්පොළ සාහිත්‍ය යුගයේදී ජයබාහු දේවරක්ෂිත දෙවන ධර්ම කීර්ති හිමියන් විසින් රචනා කරන සද්ධර්මා ලංකාරය කියන ග්‍රන්ථය. ජයබාහු දේවරක්ෂිත දෙවන ධර්ම කීර්ති හිමි රචනා කරනවා සද්ධර්මා ලංකාරය කියන ග්‍රන්ථය. එයත් වැදගත් ධර්ම ග්‍රන්ථයක් බණ කතා පොත. ඊට අමතරව කෝට්ටේ යුගයේදී වැඩ වාසය කරපු ධම්මදින්න චරිය විමල කිත්ති හාමුදුරුවන් විසින් රචනා කර සද්ධර්ම රත්නාකරය කියන ග්‍රන්ථය අපට වැදගත් ධර්ම ග්‍රන්ථයක් වශයෙන් අපට හඳුනා ගන්න පුළුවන්. මේ බණ කතා ඒවා මේ ධර්ම ග්‍රන්ථවල ඉතිහාසය හා සම්බන්ධ ඉතා වැදගත් ධර්ම කරුණු අන්තර්ගත වෙලා තිබෙනවා. ඓතිහාසික කරුණු අන්තර්ගත වෙලා තිබෙනවා. එහෙනම් බණ කතාවට ධර්ම ග්‍රන්ථ කියලා කියන්නේ ලංකාවේ ඉතිහාසය පිළිබඳව තොරතුරු අධ්‍යයනය කරන්න ගියාට පස්සේ අපිට වැදගත් වෙන ග්‍රන්ථ කියලා හඳුනා ගන්නට පුළුවන්. ඊළඟට අපි දේශීය සාහිත්‍ය මූලාශ්‍රවල හඳුනා ගන්න තවත් ග්‍රන්ථ විශේෂයක් තමයි අට කතා කියලා කියන්නේ. මේ අට කතා හෙවත් මේ අටුවා කියලා කියන්නේ වැදගත්ම මූලාශ්‍ර විශේෂයක්. අපි සිංහල භාෂාවෙන් කියනවා අටුවා කියලා. අපි පාලි භාෂාවෙන් කියනවා අට කතා කියලා. මොනවද මේ අටුවා හෙවත් අට කතා කියලා කියන්නේ? බුදුන් වහන්සේ විසින් දේශනා කරපු ධර්මය තිබෙනවනේ. දැන් මම පෙර පැහැදිලි කර ආකාරයට සූත්‍ර විනය අභිධර්ම කියලා. මෙන්න මේ ධර්මයේ තියෙන ගැඹුරු කොටස්
සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුළුවන් වෙන ආකාරයට පැහැදිලි කරලා ලිහිල් කරලා සවිස්තර කරලා ලියන්නට කටයුතු කරපු ග්‍රන්ථ විශේෂයක් තමයි අපි මේ අට කතා නැත්තම් අටුවා කියලා හඳුනා ගන්න. ඉතින් ලංකාවේ බුදුදහම හඳුන්වා දුන්නු ක්‍රිස්තු පූර්ව 300 වස කියන දේවාලම්බස රාජ්‍ය සමයේ ඉඳගෙන අපේ රටේ මේ අටුවා ග්‍රන්ථ රචනා වීම ආරම්භ වෙලා තිබෙනවා. ලංකාවේ මුලින්ම රචනා වෙන්නේ සිංහල අටුවා ග්‍රන්ථ. අපි මේ සිංහල අටුවා ග්‍රන්ථ වලට කියනවා හෙළටුවා නැත්නම් හෙළ අටුවා කියලා. ඒ වගේ සිංහල අටුවා කීපයක්ම අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒ අනුව සිංහල අටුවා අතර අපිට තියෙනවා සීහල අටුවාව, මහා පච්චරී අටුවාව, කුරුන්දි අටුවාව, සීහල අටුවාව, මහා පච්චරී අටුවාව, කුරුන්දි අටුවාව වගේ අපට දේශීය පැරණි සිංහල අටුවා ග්‍රන්ථ කීපයක් හඳුනා ගන්නට පුළුවන්. නමුත් අවාසනාවකට මේ සිංහල අටුවා ග්‍රන්ථ එකක්වත් අද වර්තමානයේ අපට දකින්නට නැහැ. එහෙනම් අපි කොහොමද දන්නේ මෙහෙම සිංහල අටුවා ග්‍රන්ථ ලංකාවේ තිබුණා කියලා? මෙම අටුවා ග්‍රන්ථ වලින් සිංහල අටුවා ග්‍රන්ථ වලින් කරුණු උපුටාගත් පසු කාලීන කතුවරු Tamanගේ ග්‍රන්ථවල සඳහන් කරලා තිබෙනවා මම මෙන්න මෙම කරුණු උපුටාගත්තේ සීහල අටුවාවෙනි, මෙම කරුණු උපුටාගත්තේ මහා පච්චරී අටුවාවෙනි, කුරුන්දි අටුවාවෙනි කියලා. අන්න ඒ සඳහන් වලින් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙලා තිබෙන්නේ මේ වගේ සිංහල අටුවා ග්‍රන්ථ තිබුණා කියලා. එතකොට ලංකාවේ මේ සිංහල අටුවා ග්‍රන්ථ අභාවයට ගියේ ඇයි? ඒක සිදු වෙන්නේ මෙන්න මෙහෙම කාරණාවක් මත. සිංහලෙන් අටුවා ග්‍රන්ථ ලියුවාම ඒවා පරිශීලනය කරන්න කියවන්න පුළුවන් වෙන්නේ ලංකාවේ ජීවත් වෙන අයට විතරයි. නමුත් අපේ ගෞතම බුදුහාමුදුරුවන් ධර්මයේ දේශනා කරපු භාෂාව තමයි පාලි භාෂාව. ඉතින් සිංහල අටුවා ග්‍රන්ථ අපි දකිනවා ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේදී පමණ සිට පාලි භාෂාවට පරිවර්තනය වෙන්න පටන් ගත්තා. ඒ නිසා ලංකාවේ ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේදී බුද්ධඝෝෂ හාමුදුරු, බුද්ධ දත්ත හාමුදුරු, ධම්මපාල හාමුදුරු, උපසේන හාමුදුරු වගේ දකුණු ඉන්දියාවෙන් ලංකාවට වැඩම කරපු පාලි අටුවාචාර්යන් වහන්සේලා විසින් සිංහල භාෂාවෙන් පැවති අටුවා ග්‍රන්ථ සියල්ලක්ම පාලි භාෂාවට පරිවර්තනය කරනවා. මේ නිසා ක්‍රමයෙන් කල් ගත වෙනකොට සිංහල අටුවා ලිවීම සිදු වුණේ නෑ වගේම තිබුණු සිංහල අටුවා සියල්ලම අභාවයටපත් වුණා. විද්වතුන් විශ්වාස කරන ආකාරයට අනුරාධපුර රාජධානිය අවසානය දක්වාම ක්‍රිස්තු වර්ෂ 10 වන සියවස දක්වාවත් මෙම සිංහල අටුවා පවතින නැති බව, ඉන්පසු ඒවා අභාවයට ගිය බව තමයි විශ්වාස කරන්නේ. ඒ අනුව අපි දකිනවා එහෙනම් අනුරාධපුර රාජධානී සමයේ මධ්‍ය භාගය වෙන විට පස්වන සියවස වගේ වෙනකොට පාලි අටුවා ලිවීම ඉතාම ජනප්‍රියත්වයට පත් වෙනවා. එතකොට මේ අනුරාධපුර රාජධානියේ මධ්‍ය භාගයේදී රචනා වුණු පාලි අටුවා ග්‍රන්ථ මොනවද? දැන් පාලි අටුවා ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් තිබෙනවා. නමුත් මම මේ අටුවා ග්‍රන්ථ කීපයක් ඔයගලන්ට පැහැදිලි කරන්නම්. එකක් තමයි සුමංගල විලාසිනී, අත්තසාලිනී, කාංකා විතරණී, මනෝරත පූරණී, පපංච සූදනී, මధుරත්ත විලාසිනී, විමති විනෝදනී, පුද්ගල ප්‍රඥාපති ප්‍රකරණය, ජාත කට්ට කතාව, ජාතු කතා ප්‍රකරණය. මේ වගේ පාලි අටුවා ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් අපේ ලංකාවේ ලියවිලා තිබෙනවා. මම නැවත මතක් කරන්නම්. සුමංගල විලාසිනී, අත්තසාලිනී, කාංකා විතරණී, මනෝරත පූරණී, පපංච සූදනී, පුද්ගල ප්‍රඥාපති ප්‍රකරණය, ජාත කට්ට කතාව. මේ වගේ පාලි අටුවා ග්‍රන්ථ බොහෝමයක් අනුරාධපුර රාජධානී සමයේ රචනා වෙලා තිබෙනවා. මේ අතරින් ඔය බුද්ධඝෝෂ හිමිය රචනා කරපු සමන්ත ප්‍රාසාදිකාව කියන මේ පාලි අටුවා ග්‍රන්ථයේ ඉතිහාසය හා සම්බන්ධ වැදගත්ම කරුණු තියෙනවා. ඔය සමන්ත ප්‍රාසාදිකාව එක තැනක තිබෙනවා. අනුරාධපුර රාජධානී සමයේදී මධ්‍යම කඳුකරයේ එක ගමකට එක ගෙයක් පමණයි තිබුණේ කියලා බුද්ධඝෝෂ හාමුදුරුව සමන්ත ප්‍රාසාදිකාවේ සඳහන් කරලා තිබෙනවා. අනේ වගේ වැදගත් ග්‍රන්ථ, වැදගත් තොරතුරු බොහෝමයක් මේ
සිංහල හා පාලි අටුවා ග්‍රන්ථ වලින් අපට ඉතිහාසය අධ්‍යයනය කිරීමට යොදා ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි දැන් දේශීය සාහිත්‍ය මූලාශ්‍ර බොහෝමයක් හඳුනාගෙන දැන් අපි අවසානම මාතෘකාවට ආවා. ඒ තමයි අවසාන මාතෘකාව මොකක්ද? වංශ කතා කියන මාතෘකාව. මේක අවසානට මම ගත්තේ මේක තමයි ටිකක් ප්‍රධාන වශයෙන් අපිට කතා කරන්න තියෙන මාතෘකාව නිසා. වංශ කතා. වංශ කතා කියවහම ඉතින් අපේ රට තුළ ටිකක් ඉතිහාසය ගැන දන්න හැමෝම අතර ඉතා ප්‍රසිද්ධ වචනයක් තමයි වංශ කතා කියලා කියන්නේ. ඇත්තටම වංශ කතා කීපයක නම මොකක්ද හොත් ඒගොල්ලන්ට කියන්න පුළුවන් හැකියාව තිබෙන එක මම දන්නවා. නමුත් මේ වංශ කතාවක් කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් එක එල්ලේ උත්තරයක් දෙන්න අමාරුයි බොහෝ අයට. සරලවම කියන්න මෙන්න මෙහෙම දෙයක්. වංශ කතාවක් කියලා කියන්නේ යම්කිසි ඓතිහාසික වැදගත්කමක් ඇති පුද්ගලයෙක්, පූජා වස්තුවක්, ස්ථානය, පරම්පරාවක් පිළිබඳ ලියවී ඇති දීර්ඝ සවිස්තර විස්තරයකට අපි කියනවා වංශ කතාවක් කියලා. ලංකාවේ සිංහල භාෂාවෙන් ලියවුණු වංශ කතා, පාලි භාෂාවෙන් ලියවුණු වංශ කතා දකින්න පුළුවන්. ඉතින් මේ විදිහට ලංකාවේ රචනා වුණු මේ වංශ කතා බොහෝමයක් තිබෙනවා. ඒ අතරින් වංශ කතා කීපයක් මම මෙහෙම ඔයගලන්ට සඳහන් කරනවා. දීප වංශය, මහා වංශය, සිංහල බෝධි වංශය, පාලි බෝධි වංශය, සිංහල තූප වංශය, පාලි තූප වංශය, අනාගත වංශය, එළු අත්තනගලු වංශය, හත්වනගල්ල විහාර වංශය, දාඨා වංශය, දලදා වංශය, ලලාට ධාතු වංශය. මේ වගේ වංශ කතා බොහෝමයක් අපේ ලංකාවේ තිබෙන වංශ කතා වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් මම කලින් වංශ කතාව හඳුන්වා දීමේදී කිව්වා පූජා වස්තුවක්, පුද්ගලයෙක්, පරම්පරාවක්, ස්ථානයක් වගේ දෙයක් පිළිබඳ මේ වංශ කතා ලියවෙනවා කියලා. අපි බලමු පූජා වස්තුවක් ගත්තහම ලලාට ධාතුව කියලා කියන්නේ ගෞතම බුදුන් වහන්සේගේ නලල් ධාතුව. ඒ නලල් ධාතුව ගැන ලියවුණු වංශ කතාව තමයි ලලාට ධාතුව කියලා කියන්නේ. දාඨාව දලදාව කියන්නේ බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා. ඒ ධාතුන් පිළිබඳ ලියවිච්ච වංශ කතාව තමයි දාඨා වංශය, දලදා වංශය කියලා කියන්නේ. ජයශ්‍රීමා බෝධිය කියන්නේ පූජා වස්තුව. ජයශ්‍රීමා බෝධීන් වහන්සේ පිළිබඳව රචනා වෙච්ච වංශ කතා තමයි බෝධි වංශය කියලා අපි හඳුනා ගන්න. එක සිංහල හා පාලි කියලා කොටස් දෙකක් නැත්නම් ග්‍රන්ථ දෙකක් තියෙනවා භාෂා දෙකකින්. එතකොට අපිට පූජා වස්තුවක් කියලා හඳුනා ගන්න පුළුවන් තව ස්තූප. ඉතින් ස්තූප චෛත්‍ය පිළිබඳ මේක වංශ කතාවට අපි කියනවා තූප වංශය කියලා. බලන්න පුද්ගලයේ ඓතිහාසික වැදගත්කමක් දෙන පුද්ගලයෙක්. කුරුණෑගල යුගයේදී විල්ගම්මුල සංඝරාජ හාමුදුරුවන් විසින් රචනා කරනවා අනාගත වංශය කියන ග්‍රන්ථය. මේ අනාගත වංශය කියන්නේ මතු බුද්ධත්වයේ ලැබීමට ප්‍රාර්ථනා කරන පෙරුම්දම් පුරන මෛත්‍රී බෝධිසත්වයන් පිළිබඳ රචනා කරපු වංශ කතාව තමයි මේ අනාගත වංශය කියලා අපි හඳුනා ගන්න. ඊළඟට අපි ගමු ස්ථානය. අත්තනගල්ල පන්සල නැත්නම් අත්තනගල්ල විහාරය කියන අපි බොහොම දන්න ජනප්‍රිය විහාරස්ථාන. මෙන්න මේ අත්තනගල්ල විහාරය පිළිබඳ සිංහලෙන් ලියවිච්ච වංශ කතාවට අපි කියනවා එළු අත්තනගල වංශය කියලා. ඒ අත්තනගල විහාරය පිළිබඳවම සිංහල භාෂා රචනා වුණු පාලි භාෂාවේ රචනා වුණු වංශ කතාවට අපි කියනවා හත්වනගල්ල විහාර වංශය කියලා. ඒ බලන්නේ නම් ස්ථානයක් පිළිබඳ වංශ කතා. අපි පරම්පරාවක් ගත්තොත් මහා වංශය, දීප වංශය වගේ මූලාශ්‍ර ගත්තොත් මහා විහාරය පිළිබඳව ඒ වගේම ලංකාවේ රාජ්‍ය පාලනය හා දේශපාලන රාජ්‍ය නාමාවලිය පිළිබඳ රාජ්‍ය පරම්පරාව පිළිබඳ තොරතුරු එම වංශ කතා දෙකේම දකින්න පුළුවන්. එහෙනම් මම හඳුන්වා දුන් නිර්වචනය නිවැරදි කියලා අපිට හඳුනා ගන්න පුළුවන් මේ වංශ කතාවක් කියන්නේ මොකක්ද කියලා. එතකොට මේ වංශ කතා දෙකෙන් අපි මුලින්ම ගමු ප්‍රධාන වංශ කතා දෙක තමයි මහා වංශය, දීප වංශය කියලා කියන්නේ. අපි ඒකෙන් මුලින්ම ගමුකෝ දීප වංශය. දැන් දීප වංශය කියලා කියන්නේ ලංකාවේ පැරණිතම වංශ කතාව. මේක රචනා වෙන්නේ දීප වංශ රචනා වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 3-4 සියවස් අතර කාලයේ. මේක රචනා වෙන්නේ පාලි භාෂාවෙන්. දීප වංශයේ තිබෙනවා පරිච්ඡේද 22ක්. පාලි භාෂාවේ ගාථා ශෛලියේ
බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනයේ සිට මහසෙන් රජුගේ රාජ්‍ය කාලයේ අවසානයේ දක්වා ලංකාවේ ඉතිහාසයේ පරිච්ඡේද 22ක අන්තර්ගත වෙලා තිබෙනවා මේ දීපවංශය තුල. එතකොට මේ දීපවංශය රචනා කරපු කතුවරයා කවුද? අවාසනාවට මේ දීපවංශයේ එකම පුස්කොළ අපිටපතකවත් දීපවංශයේ කතුවරයා කවුරුන්ද යන සඳහන් වෙලා නැහැ. නමුත් මේ පිළිබඳව දීර්ඝ පරීක්ෂණයක් කරපු මහාචාර්ය සරණත් පරණවිතාන මහතා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යාලංකාර ප්‍රකාශනයේ ලංකා ඉතිහාසයේ පොතේ මහාචාර්ය පරණවිතාන මහතා තර්කයක් ගොඩනගනවා මේ දීපවංශ රචනා කරනට ඇත්තේ හත්තාල්හක මෙහෙණවර වාසී භික්ෂුණීන් වහන්සේලා කියලා. හත්තාල්හක දේවානම් පීතිස්ස රජතුමා අනුරාධපුර යුගයේදී ඉදිකරවපු හත්තාල්හක මෙහෙණවරේ වැඩ වාසය කරපු මෙහෙණින් වහන්සේලා විසින් තමයි මේ දීපවංශය රචනා කරන්නට ඇත්තේ කියලා පරණවිතාන මහතා මතය ගොඩනගනවා. ඒ මතය තහවුරු කරන්න පරණවිතාන මහතා කියනවා මේ දීපවංශයේ පුස්කොළ අපිටපතක් ගත්තහම එකම අපිටපතක අපිට දකින්න පුළුවන් වෙනවා අත්තපුරු වර්ග කීපයක්. ඒ කියන්නේ එක්කෙනෙක් ලියපු පොතක් නෙමෙයි මේක කතෝරු කීප දෙනෙක් ලියපු පොත. එතකොට මේ කියන අත්තපුරු අක්ෂර විද්‍යාඥයන් විසින් පරීක්ෂා කරාට පස්සේ මේ අත්තපුරු බොහෝමයක් මේ අත්තපුරු කාන්තාවන්ගේ අත්තපුරු කියලා සනාථ කරලා තිබෙනවා. ඒ වගේම මේ ග්‍රන්ථයේ බොහෝ ස්ථානවල භික්ෂුණීන් වහන්සේලාට මෙහෙණින් වහන්සේලා පිළිබඳව තොරතුරු තමයි අන්තර්ගත වෙලා තිබෙන්නේ. මෙන්න මේ කියන සාධක ටික යොදාගෙන තමයි මහාචාර්ය පරණවිතාන මහතා නිගමනය කරන්නේ මේ දීපවංශ රචනා කරලා තිබෙන්නේ හත්තාල්හක මෙහෙණවර වැඩ වාසය කරපු මෙහෙණින් නැත්නම් භික්ෂුණීන් වහන්සේලා විසින් කියනවා. ඉතින් ලංකාවේ ඉතිහාසය පිළිබඳ තොරතුරු අධ්‍යයනය කිරීමේදී මේ දීපවංශය හරිම වැදගත් මූලාශ්‍රය. මොකද වෙනත් ප්‍රධාන සාහිත්‍ය මූලාශ්‍රයව සරකන මහා වංශයේ පවා සඳහන් වෙලා නැති වැදගත් කරුණු ගොඩක් බොහෝමයක් මේ දීපවංශයේ අන්තර්ගත වෙලා තිබෙනවා. මොනවද දීපවංශයේ අන්තර්ගත ඒ වගේ වැදගත් කරුණු? එකක් තමයි පණ්ඩු වාසුදේව රජතුමාගේ පුතුන් දසදෙනාගේ නම් සඳහන් වෙලා තිබෙනවා මේ දීපවංශය තුල. ඒ වගේම සංගමිත් තෙරණින් වහන්සේ සමග ලංකාවට වැඩම කරන ලද මෙහෙණින් වහන්සේලාගේ නම් සඳහන් වෙලා තිබෙනවා මේ දීපවංශය තුල. ඒ වගේම මහා සම්මත පරම්පරාවේ රජවරුන්ගේ නම් සඳහන් වෙලා තිබෙනවා මේ දීපවංශය තුල. ඒ වගේම තමයි මාගම රාජධානියේ ඉඳපු ගෝඨාභය නම් රජතුමා අසල්වැසි රුහුණු කතරගම රාජධානියේ දසදෑ රජුන් හෙවත් සහෝදර රජවරු දස දෙනෙකු ඝාතනය කොට එකී පව සමා කර ගැනීම සඳහා මහා වැලි ගඟ දෙපස වෙහෙර විහාර 500ක් ඉදිකර බවත් මේ දීපවංශයේ සඳහන් වෙලා තිබෙනවා. ඒ ගෝඨාභය රජතුමා හා සම්බන්ධ සිදුවීම බෝවතේ ගල කියන ශිලාලේඛනයේ මගිනුත් තහවුරු වෙලා තියෙනවා. බෝවතේ ගල කියන ශිලාලේඛනයනොත් තහවුරු වෙලා තිබෙනවා පුරාවිද්‍යාත්මකව මේ සිදුවීම. එහෙනම් දීපවංශය කියන්නේ නම් මේ වගේ වැදගත් තොරතුරු අනාවරණය කරන දේශීය සාහිත්‍ය මූලාශ්‍රයක් කියලා හඳුනා ගන්න පුළුවන්. මේ වගේ වැදගත්කම් තිබුණා දීපවංශය තුල මූලාශ්‍රයක් වශයෙන් පුතේ දීපවංශයේ තිබෙනවා ප්‍රධානම දුර්වලතා තුනක්. මොනවද මේ දුර්වලතා තුන? එකක් තමයි දීපවංශයේ තිබෙනවා පුනරුක්තිතා දෝෂය. ඒ කියන්නේ දීපවංශයේ එක පුස්කොළ අපිටපතක් ගත්තාම එකම අපිටපතක පවා ස්ථාන කිහිපයක එකම කරුණ නැවත නැවත සඳහන් වෙලා තිබෙනවා. ඒකට හේතු වෙලා තිබෙන්නේ මොකක්ද? කතවරු කීප දෙනෙක් එකතු වෙලානේ මේක ලියුවේ. එක කතවරෙක් ලියපු කරුණ අනෙක් කතවරේ දන්නේ නැහැ. එයාත් තවත් තැනක ලියුවා. එතකොට මේක පොතක් වශයෙන් ග්‍රන්ථයක් වශයෙන් දුර්වලකමක්. ඇයි? එකම කරුණ පොතක එකම ස්ථානයක තැන් කීපයක ලියවෙනකොට එකම කරුණ තවත් වැදගත් කරුණක් ලියන්න දුන්නේ ඉඩකඩ එමගින් ඇහිරී නැත්නම් මගේ හැවියා. එහෙනම් පුනරුක්තිතා දෝෂයේ එකම කරුණ නැවත නැවත ලියීමේ දෝෂයේ දීපවංශයේ තියෙන ප්‍රධානම දුර්වලතාවය. ඊළඟට දීපවංශයේ තියෙන තවත් දුර්වලතාවයක් වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා
අති සංක්ෂිප්තතා දෝෂය බොහෝමයෙන් තියෙනවා. ඒ කියන්නේ ඉතිහාසය හා සම්බන්ධ වැදගත් කරුණු දීපවංශයේ ලියලා තියෙන ඉතාම කෙටියෙන් බොහොම සංක්ෂිප්තව විස්තර කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඇතැම් කරුණු ඉතිහාසයෙන් ගිලිහී යාම හිමි යාම සිද්ධ වෙලා තියෙනවා මේ දීපවංශයේ ඒ සංක්ෂිප්ත කර ලිවීම නිසා. ඊළඟට තුන්වෙනි දෝෂය තමයි අති සවිස්තරතා දෝෂය. ඒ කියන්නේ ඓතිහාසික අතින් වැදගත්කමක් නැති ඇතැම් කරුණු දීපවංශය තුළ මහ විශාල ලෙස විස්තර කිරීම සිද්ධ කරලා තිබෙනවා. මේ නිසා මොකද වෙලා තිබෙන්නේ? බොහෝ ඓතිහාසික කරුණු ලියන්න තිබුණ අවස්ථාව මගහැරලා තිබෙනවා. එතකොට මෙහෙම දෝෂ තුනක් දකින්න පුළුවන් උනේ ඇයි? මේ දෝෂ තුනෙන් අවසාන දෝෂ දෙක ගත්තාම ඇත්තරම පුතේ දෝෂ දෙක ඇති වෙලා තිබෙන්නේ කතුවරුන්ගේ රුචි අරුචිකම් මත. මොකද ඒ කතුවරයා එම කතුවරුන් ජීවත් වූ අපවානුවේදී ඇතැම් විට ඔවුන්නේ සංක්ෂිප්තව ලියපු කරුණ එච්චර වැදගත් නැති වෙන්නට පුළුවන්. ඒ නිසා තමයි ඔවුන්නේ කෙටියෙන් විස්තර කරන්නේ. ඔවුන් ජීවත් වුණු අපවානුවේදී ඔවුන් විස්තර කර ලියලා තියෙන කරුණ ඒක ඇත්තරම වැදගත් කරුණක් වෙන්න පුළුවන්. නමුත් දැන් මෙය අපි පරීක්ෂා කරන්නේ වර්තමානයේ ඉඳන්. ඉතින් අද වෙනකොට ඒ කරුණ වැදගත් නොවෙන්න පුළුවන්. අනිත් කරුණ වැදගත් වෙන්න පුළුවන්. නිසා මේක කාලයත් එක තැනේ වැදගත් අවැදගත් බව තීරණය වෙන්නේ. කොහොම නමුත් ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී අපට වැදගත් මූලාශ්‍රයක් විදිහට මේ දීප වංශය කියන මූලාශ්‍රය හඳුනා ගන්න පුළුවන්. ඒකේ වැදගත්කම ඊටාම ඉහළ අගයක තිබෙන මූලාශ්‍රය. ඊළඟට අපි හඳුනා ගන්න වංශ කතා අතර අපේ වැදගත්ම වංශ කතාව තමයි මහා වංශය කියලා කියන්නේ. මහා වංශය කියලා කියන්නේ. හොඳින් මතක තබා ගන්න අපි මේ මහා වංශය කියලා කතා කරන්නේ මහා වංශයේ පළවෙනි කොටස ගැන. මොකද මහා වංශය කියලා කියන්නේ එදා අනුරාධපුර යුගයේදී මේක රචනා වෙන්න ආරම්භ වුණු තැන සිට මේ වර්තමානයේ මේ ඔබ අපි ජීවත් වන මේ 21 වන සියවස දක්වා අඛණ්ඩව ලියවෙන ලෝකයේ තිබෙන එකම ග්‍රන්ථය තමයි මේ මහා වංශය කියලා කියන්නේ. දැනට පුතේ මහා වංශයේ සම්පාදනය වෙලා තිබෙනවා කොටස් 6ක්. දැනට මහා වංශයේ කොටස් 6ක් රචනා වෙලා තිබෙනවා. දැන් පළවෙනි කොටස මහානා මහමුදුරු, දෙවෙනි කොටස ගත්තාම ධම්ම කිත්ති හාමුදුරු, තුන්වෙනි කොටස තිබ්බටුවා බුද්ධරක්කිත හාමුදුරු වගේ මේ මෑත කාල රචනා වෙලා තිබෙනවා. මේ 6 වෙනි කොටස රචනා වුණේ කැරණිය විශ්වවිද්‍යාලයේ මූලිකව මහාචාර්ය මාළනී ඇදගම මෙතනිය ආදී අපේ ඉතිහාසඥයන් විසින් තමයි මේ 6 වන කොටස සම්පාදනය කරලා අවසන් කරන්න කටයුතු කරන්නේ. සා හොඳින් මතක තබා ගන්න මහා වංශය කියලා කියන වර්තමානයේ දක්වාම ලියවෙන ග්‍රන්ථය මේ වන විට කොටස් 6ක් මහා වංශයේ සම්පාදනය වෙලා තිබෙනවා. මම මෙතනින් කතා කරන්නේ මොන කොටස ගැනද? මහා වංශයේ පළමුවෙනි කොටස ගැන. එතන මේ පළමුවෙනි කොටස රචනා කරලා තිබෙන්නේ කවුරු විසින්ද? පළමු කොටස රචනා කරලා තියෙන්නේ දීඝසන්ට පරිවේනාධිපති. එහෙම නැත්නම් දික්සද සෙනවියා පිරිවෙන්පති මහා විහාර වංශික මහානාම හිමියන් විසින් අනුරාධපුර යුගයේදී ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ අග භාගය, 5 වන සියවසේ අන්තිම භාගය, 6 වන සියවසේ මුල් භාගයක් අතර. එහෙම නැත්නම් 5-6 සියවස් අතර කාලයේදී තමයි මේ මහා වංශය රචනා කරන්නේ. මේක රචනා කරන භාෂාව තමයි ව්‍යක්ත පාලි භාෂාව. ව්‍යක්ත කියන්නේ පුතේ මේක සාමාන්‍යයෙන් උසස් පාලි භාෂාවේ ශෛලිය මොකක්ද? ගාථා ශෛලිය. පාලි භාෂාවේ ගාථා ශෛලියේ රචනා කරන මේ මහා වංශයේ පළමු පරිච්ඡේදයේ ඉඳලා 37 වන පරිච්ඡේදයක තවත් ගාථා 52කුත් රචනා වෙලා තිබෙනවා. බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනේ සිට මහසෙන් රජුගේ රාජ්‍ය කාලයේ අවසානය දක්වා ලංකාවේ ඉතිහාසය මේ මහා වංශයේ අන්තර්ගත වෙලා තිබෙනවා. මම නැවත ඒක හඳුන්වන්නම් මෙන්න මේ ආකාරයට. මහා වංශය ලංකාවේ ප්‍රධානතම වංශ කතාව. මේ රචනා වෙන්නේ අනුරාධපුර යුගයේදී ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ අගභාගය,
6 වන සියවසේ මුල් භාගයක් අතර දික්සඳ සෙනවියා පිරිවෙන්පති එහෙම නැත්නම් දීඝසන්ට පරිවේනාධිපති මහා විහාර වංශික මහා නාම හිමියන් විසින් ව්‍යක්ත පාලි භාෂාවෙන් ගාථා ශෛලියෙන් රචනා කර මහා වංශයේ බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනයේ සිට මහසෙන් රජුගේ රාජ්‍ය කාලයේ අවසානය දක්වා පරිච්ඡේද 37කුත් ගාථා 52ක ඉතිහාසය අන්තර්ගත වෙලා තිබෙනවා. පැහැදිලිද? මේ මහා වංශය කියන මේ ග්‍රන්ථය පාලි භාෂාවෙන් පැවති මේ ග්‍රන්ථය පාලි භාෂාවෙන් පැවති මේ ග්‍රන්ථය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරනවා ජර්මන් ජාතික පඬිවරයෙකු විල්හයිම් ගයිගර් මහතා ජෝර්ජ් ටර්නර් කියන මේ විදේශීය විද්වතුන් විසින් මේ කියන මහා වංශය ඉංග්‍රීසි භාෂාවට ට්‍රාන්ස්ලේට් කරනවා. එහෙනම් සිංහලට කලින් මේක මුලින්ම ඉංග්‍රීසි භාෂාවට තමයි පරිවර්තනය වෙන්නේ. විල්හයිම් ගයිගර් මේක ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරාට පස්සේ මේ පිළිබඳ ලෝකයේ බොහෝ විද්වතුන්ගේ අවධානය යොමු වෙනවා මේ කියන මහා වංශය පිළිබඳ. මොකද ඒතර ඉංග්‍රීසියෙන් මේක උන්ට කියවන්න පුළුවන් නිසා. ඒ වගේම මේ කියන මහා වංශය පිළිබඳව ලියපු මේ විල්හයිම් ගයිගර් කියන මේ ජර්මන් පඬිවරයා කියනවා මහා නාම හාමුදුරුවන් රචනා කරපු පළවෙනි පරිච්ඡේදයේ ඉඳලා 37 වෙනි පරිච්ඡේදයේ කීයද 52 වන ගාථාව දක්වා කොටසට විතරයි අපිට මහා වංශය කියන්න පුළුවන්. ඒකෙන් ඉදිරියට තියෙන 53 වෙනි ගාථාවේ ඉඳලා 38 පරිච්ඡේදය 39 40 දක්වා ඒ පරිච්ඡේද සියල්ලටම මේ විල්හයිම් ගයිගර් මහතා කියනවා නම මොකක්ද ඒ නම? චූල වංශය. නමුත් ඇත්තටම මේක වැරදි අර්ථ විග්‍රහය. මොකද මහා වංශය ලියපු මහා නාම හාමුදුරුවෝ මහා වංශයේ හැම පරිච්ඡේදයක් අවසානයේදීම හරි අපූර්ව ප්‍රකාශයක් ලියලා තියෙනවා. මොකද්ද මේ ප්‍රකාශය? සුජන ජනප්‍රසාද සංවේග වත්තුය කතේ මහා වංශේ. ඒකේ අදහස හුදී ජනයා සාමාන්‍ය ජනතාවගේ පහන් සංවේගය ප්‍රසාද සංවේගය ඇතිවීම පිණිස රචිත මහා වංශයේ පළමු පරිච්ඡේදයේ මෙතනින් නිමයි. දෙවන පරිච්ඡේදයේ තුන්වෙනි හැම පරිච්ඡේදයක අවසානයේම පරිච්ඡේදයේ අංකයක් එක්ක නිමයි කියලා තිබෙනවා. පැහැදිලිද කාරණා? මහා නාම හාමුදුරුවන්ගෙන් පසුව මේ මහා වංශය අඛණ්ඩව රචනා කරගෙන ගිහිපු දෙවෙනි කොටස ලියපු ධම්මකිත්ති හාමුදුරුවෝ තුන්වෙනි කොටස ලියපු ඒ භික්ෂුන් වහන්සේලා මේ මහා වංශයේ හැම පරිච්ඡේදයක අවසානයේම ලියපු ප්‍රකාශය මොකද්ද? සුජනං ජනප්‍රසාද සංවේග වත්තුය කතේ මහා වංශය කියලා. ඉන් පසු කතවරුත් මේක මහා වංශයේ නමින්ම තමයි හඳුන්වාගෙන ගිහිලා තිබෙන්නේ. එහෙනම් මුදින් මතක තබා ගන්න විදේශිකයෙක් වන විල්හයිම් ගයිගර් මහා වංශ ඉංග්‍රීසියට පරිවර්තනය කරලා ඔහු කියනවා මහා නාම හාමුදුරුවෝ ලියපු ටික විතරයි මහා වංශය කියන්නේ ඉන් ටික චූල වංශය කියලා. මේක හරිම අශාස්ත්‍රීය විග්‍රහයක්. ඉතින් මේක පරිශීලනය කරපු අපේ අය කරේ මොකද? එදා ඉඳන් දරුවන්ට කියාගෙන ආව චූල වංශය කියලා. කොහොමද චූල? මොකද මේ රජවරු මහා වංශය වෙන්නත් ඉතිරින් හරිය චූල වංශය වෙනවා කියන එක අශාස්ත්‍රීය විග්‍රහයක්. නිසා මතක තියාගන්න යම්කිසි ග්‍රන්ථයකට නමක් යෙදීමේ අයිතිය තිබෙන්නේ එම ග්‍රන්ථයේ කතුවරයාට නැත්නම් සම්පාදකයාට මිසක එම ග්‍රන්ථයේ පරිවර්තකයාට නෙමෙයි. ග්‍රන්ථයක් පරිවර්තනය කරා කියලා ඒ ග්‍රන්ථයට වෙනත් නමක් යොදන්නට එහෙම අයිතියක් හැකියාවක් නැහැ කිසිම කෙනෙකුට. එහෙනම් මේ වැරදි අදහසක් මෙතන තිබෙන්නේ නැහැ. මහා වංශයට දාන නමක් චූල වංශය කියලා. පැහැදිලිද කාරණා? ඒ නිසා චූල වංශය කියලා ග්‍රන්ථයක් අපි දකින්නේ නැහැ. අපි දකින්නේ මොකද්ද? මහා වංශය කියන ග්‍රන්ථම් ගයිගර්ගේ වැරදි අර්ථ විග්‍රහය පරම්පරා ගණනාවක් අපි ඉස්සරහට අරගෙන ඇවිල්ලා තිබෙනවා. ඒක හොඳින් මතක තියාගන්න. එතකොට තවම පැහැදිලි කරන්නම් මේ බලන්න මෙතන මේ මහා වංශය ලියන් ආපු මහා නාම හාමුදුරුවෝ 37 වෙනි පරිච්ඡේදය අවසන් කරලා
තවත් ගාථා 52ක් ලියලා හදිසියෙම ග්‍රන්ථයේ ලියගෙන නතර කරලා තියෙනවා. පරිච්ඡේදය අවසන් කරන්න බැරි වෙලා තිබෙනවා මේ කියන මහා නාම හාමුදුරුවන්. ඇයි මෙහෙම වෙලා තිබෙන්නේ? මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් වෙන්නේ දරුවෝ එක්ක කතුවරයා හදිසියේදී අපවත් වුණු, කතුවරයා හදිසියේ රෝගාතුර වුණු, එහෙම නැත්නම් කතුවරයාට ග්‍රන්ථකරණය කරන්න බැරි විදිහට රටේ මොනවා හරි කලබලකාරී තත්ත්වයක් වගේ තිබුණොත් මෙන්න මේ වගේ අතරමඟ නතර වීමක් සිදු වෙන්න පුළුවන්. ඒක මතක තියාගන්න. ඒ වගේම මහා නාම හාමුදුරුවෝ මේ මහා වාස්‍ය රචනා කළ තමන්ගේ ග්‍රන්ථ පූර්විකාවේ ග්‍රන්ථයේ පෙරවදන වශයෙන් කියනවා ඇයි උන්වහන්සේ මේ ග්‍රන්ථ රචනා කරේ කියලා. උන්වහන්සේ කියනවා පෙර පැවති ග්‍රන්ථවල බොහෝ සංක්ෂිප්තතා දෝෂ තිබුණා, බොහෝ සවිස්තරතා දෝෂ තිබුණා, ඒ වගේම පුනරුක්තිතා දෝෂ තිබුණා. එකී දෝෂයන් සියල්ල මග හරින්නට තමයි තමන් වහන්සේ මහා වාස්‍ය රචනා කරේ කියලා. එතකොට මහා නාම හාමුදුරුවෝ මේ මහා වාස්‍ය රචනා කරන්න මොනවද මූලාශ්‍ර කරගෙන තියෙන ග්‍රන්ථ? මෙන්න මේ වගේ මූලාශ්‍ර කරගෙන තියෙනවා. ගත්ත මේ සීල අට කතා මහා වංශය, විනය අට කතා, උත්තර විහාර අට කතා, දීප වංශය වගේ මූලාශ්‍ර මේ මහා නාම හාමුදුරුවන් තමන්ගේ මේ ග්‍රන්ථයේ මූලාශ්‍ර කරගෙන තිබෙනවා. ඊළඟට දරුවෝ මේ මහා වංශය අධ්‍යයනය කිරීමේදී අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා මහා වංශයේ ටීකාවක මහා වංශයේ වෙනුවෙන් ලියපු අටුවා ග්‍රන්ථයක. මහා වංශයේ ටීකාව තමයි අපි හඳුනා ගන්නවා වංසත්ත ප්‍රකාශිනිය කියලා. වංසත්ත ප්‍රකාශිනිය. මහා නාම නම් හිමි නමක් විසින් පසු කාලේ අනුරාධපුරයේ තමයි ඒ රචනා කරන්නේ. මහා වංශයේ වෙනුවෙන් අටුවාවකුත් තිබෙනවා අපි කියනකට කාන්ති පදට්ට වන්නනාව කියලා එහි කතුවරයා සඳහන් වන්නේ නැහැ. එතන මොකද්ද මේ ටීකා අටුවාවල සිදු වෙන්නේ? මහා වංශයේ තිබෙන යම්කිසි ගැඹුරු තේරුම් ගන්න බැරි දේවල් තිබෙනවා නම් ඒවා ලිහිල් කරලා පැහැදිලි කරලා සවිස්තර කරලා ලියන්න යොදා ගනිපු ග්‍රන්ථ විශේෂයක් තමයි මේ අටුවා හා ටීකා අපි එකක් හඳුනා ගන්න. එතකොට ලංකාවේ ඉතිහාසය පිළිබඳව මහා වංශයේ විශාල ඓතිහාසික තොරතුරු ගණනාවක්ම අනාවරණය වෙලා තිබෙනවා. මොනවද ඒ විදිහට මහා වංශයෙන් අනාවරණය වෙන ඓතිහාසික තොරතුරු? බලමුකෝ අපි. ලංකාවේ ජනාවාස පීඩිම් ආර්යයන්ගේ ජනාවාස පීඩිම්. බුදුන් වහන්සේගේ ලංකා ගමනයන් පිළිබඳ. ඒ වගේම දේවානම් පිරිස රාජ සමය අභිෂේකය පිළිවීම පිළිබඳ. ඒ වගේම මිහිඳු හිමියන්ගේ වැඩම කිරීම හා ලංකාවේ බුදුදහම ස්ථාපිත වීම, බෞද්ධ ආගම ව්‍යාප්ත වීම, සංඝාරාම ආදී ඉදිවීම පිළිබඳ. සංඝමිත්තා ගමනය, මෙහි සස්න ආරම්භය, ජයශ්‍රී මා බෝධින් වහන්සේ රෝපණය කිරීම ආදී තොරතුරු. ඉන්පසුව අපි දකින ආකාරයට මහසෙන් දක්වා රජවරුන්ගේ දේශපාලන, ආගමික, සංස්කෘතික, සමාජමය තොරතුරු බොහෝමයක් මේ කියන මහා වංශයේ අන්තර්ගත වෙලා තිබෙනවා. ඉතින් මේ මහා වංශයේ තිබෙන මේ තොරතුරු බොහෝමයක් අපට පුරාවිද්‍යාත්මකව නිවැරදියි කියලා සනාථ වෙලා තිබෙනවා. මම ඒ වගේ අවස්ථා දෙකක් විතරක් මෙතනදී පැහැදිලි කරන්න. එකක් අපි ගමු මහා වංශයේ තිබෙනවා ධර්මාශෝක කියන ඉන්දියාවේ අධිරාජ්‍යයාගේ දවස තුන්වන ධර්ම සංගායනාව සිද්ධ වුණා. ඒ ධර්ම සංගායනාවෙන් අනතුරුව රටවල් 9කට ධර්ම දූතයන් වහන්සේලා පිටත් කර හැරියා කියන කාරණා. මෙන්න මේ මහා වංශය සඳහන් කරන මෙන්න මේ සිදුවීම පුරාවිද්‍යාත්මකව සනාථ වෙනවා 1921 දී ඇලෙක්සැන්ඩර් කනින්හැම් කියන බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයා ඉන්දියාවේ සාංචි 2 කියන ස්තූපය කැණීම් කරද්දී ඒ ස්තූපයේ ගර්භයේ තිබෙන හමුණා රත්තරන් ධාතු කරුණුවක්. ඒ ධාතු කරුණුව ඉවර කරාට පසුව ඒ ධාතු කරුණුවේ තිබුණ බ්‍රාහ්මී අක්ෂරයේ පාඨයක් මෙන්න මේ ආකාරයි. සපුරිස මොගලී පුතතිස සපුරිස මජිමස හේමවතා චරිය කසබගොත දුන්දු බිස්සර කියන. ඒකේ අදහස සත්පුරිස මොග්ගලී පුතතිස්ස මහරහතන් වහන්සේ සත්පුරිස මජ්ක්‍ධිම රහතන් වහන්සේ හිමවත් ප්‍රදේශයට වැඩම කර කාශ්‍යප ගෝතම හා දුන්දු බිස්සර රහතන් වහන්සේලාගේ ධාතුන් මෙහි වැඩ ඉන්නේ කියලා. ඔන්න අපිට පැහැදිලි වුණා ඒ ධර්ම සංගායනා ධර්ම දුතු ව්‍යාපාර.
ඒ වගේම දැන් මේ මිහිඳු හාමුදුරුවන් නැත්නම් මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ මේ ධර්ම දූතයන් වහන්සේලා ලංකාවට වැඩම කිරීම හා ලංකාවේ බුදුදහම ව්‍යාප්ත කිරීම පිළිබඳව මහා වංශයේ දීර්ඝ විස්තරය සඳහන් වෙලා තිබෙනවා. අපි ඒ තහවුරු කරගන්නවා කොහොමද? අම්පාර රජගල කන්ද කියන ප්‍රදේශයෙන් හමු වුණු අභිලේඛනයක තිබෙනවා ඒ මහින්දාගමනය සත්‍යයක් කරන බවට තොරතුරු. ඒ අභිලේඛනයේ මොනවද තියෙන්නේ? එහි තිබෙනවා යෙහිමේ ඉමදීප පටමය ඉදික අගතන ඉඩක මහින්ද තෙරහ තූපේ කියලා. ඒ ලිපියේ අර්ථය තමයි මේ දීපයේ වාසනාව නිසා වැඩම කරන ලද මහින්ද ඉත්ති යන රහතන් වහන්සේලාගේ ධාතුන් නිදන් කර ස්තූපයයි මේ ඇත්තේ කියලා. අපිට නම් මේ පැහැදිලිුනේ මොකක්ද? ලංකාවේ ඉතිහාසය පිළිබඳ අධ්‍යයනය කිරීමේදී මේ මහා වංශය කියන මේ මූලාශ්‍රය ඉතා සුවිශේෂී ඓතිහාසික තොරතුරු ඉදිරිපත් කරනවා. ඒ තොරතුරු පුරාවිද්‍යාත්මකව සනාථ වෙලා තිබෙනවා කියන කාරණා. ඊළඟට මේ මහා වංශය කියන ග්‍රන්ථය මෙතරම් වැදගත් ග්‍රන්ථයක් වුණත් අර ඕනම හොඳ කෙනෙකුගේ නරක තිබෙනවා වගේ මූලාශ්‍රයක් වශයෙන් මේ මහා වංශයේ දුර්වලතා කීපයක් තිබෙනවා. මොනවද මේ මහා වංශයේ දකින්න පුළුවන් දුර්වලතා? මෙන්න මේව තමයි මහා වංශයේ දුර්වලතා ටික. එකක් තමයි කතුවරයා භික්ෂුවක් බැවින් ආගමික අංශයට නැඹුරුව කරුණු වාර්තා කොට තිබේ. ඒ වගේම කතුවරයා මහා විහාර පාර්ශවයේ භික්ෂුවක් බැවින් මහා විහාරයට අනුග්‍රාහක රජවරුන් පිළිබඳව වඩා විශේෂත්වයකුත් මහා විහාරයට අනුග්‍රාහක නොවන හෝ විරුද්ධවාදී රජවරුන් පිළිබඳව උදාසීන ආකල්පයකින් කරුණු වාර්තා කොට තිබේ. උදාහරණයක් දුටු ගැමුණු ගැන දේවානම්පිය තිස්ස වගේ පාලකයෝ මහා විහාරය අනුග්‍රාහක නිසා ඔවුන් ගැන ඉතා විශාල විස්තරයක් ඉදිරිපත් කරනවා. නමුත් පළමුවන ගජබාහු, වලගම්බා, මහසෙන් වගේ මහා විහාරයට යම්කිසි විරෝධීව කටයුතු කරපු රජවරු පිළිබඳව උදාසීනව තමයි කරුණු වාර්තා කිරීම සිද්ධ කරලා තිබෙන්නේ. ඊළඟ තව දුර්වලතාවයක් තමයි පරිච්ඡේද 37ක් තිබෙන මහා වංශයේ පරිච්ඡේද 11ක්ම දුටුගැමුණු කියන එක රජ කෙනෙක් වෙනුවෙන් වෙන් කර තිබේ. ඇතැම් රජවරුන්ට ගාථාවක් දෙකක් වෙන් වෙනකොට දුටුගැමුණුට පරිච්ඡේද 11ක් වෙන් වෙනවා. මේ එක රජ කෙනෙක් වෙනුවෙන් පරිච්ඡේද 11ක් වෙන් කිරීම කියන්නේ තවත් රජවරු හෝ තවත් කරුණු ඉදිරිපත් කරන්න තිබුණු අවස්ථාව මගහැරී යාම. ඒ වගේම තමයි දුටුගැමුණු රජුගේ චරිතයේ ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීමට ඔහු හා සම්බන්ධ පියා කාවන්තිස්ස, සහෝදරයා සද්දාතිස්ස වගේ චරිත දුර්වලයන් ලෙස මහා වංශය තුල හුවා දැක්වීමට උත්සාහ කර තිබීමක් මේ මූලාශ්‍රයක් වශයෙන් මෙහි දුර්වලතාවය. ඊළඟට කතුවරයාගේ රුචි අරුචිකම් මත ඉතිහාසය හා සම්බන්ධ කරුණු සංක්ෂිප්ත කරන්නට උත්සාහ කිරීම නිසා ඇතැම් කරුණු සම්පූර්ණයෙන්ම ඉතිහාසයෙන් ගිලිහී යාමට ලක් වෙලා තිබෙනවා. ඒකත් මූලාශ්‍රයක් වශයෙන් මහා වංශයේ දුර්වලතාවය. ඊළඟට අනුරාධපුර රජපෞල පිළිබඳව තොරතුරු දැක්වීමට සීමා වෙමින් එම තොරතුරු වලට මූලිකත්වය දෙමින් දිවයිනේ වෙනත් දේශපාලන ආර්ථික සමාජ ඒ තොරතුරු පිළිබඳව කරුණු ඊටාම සීමිතව නැත්නම් කරුණු දැක්වීම සීමා සහිත වීම මූලාශ්‍රයක් විදිහට මහා වංශයේ දුර්වලතාවය. ඊළඟට අපිට තවත් දුර්වලතාවයක් වශයෙන් මහා වංශයේ හඳුනා ගන්නට පුළුවන් මේ මූලාශ්‍රය තුල ඉදිරිපත් කරලා තියෙන මේ සියලුම කරුණු ආගමික තේමාවට මූලික වෙලා ආගමික අංශන නැඹුරුව නැත්නම් ආගමික අංශන බරව තමයි කරුණු වාර්තා වෙලා තිබෙන්නේ. ඒ නිසා අර කරුණු වල තිබෙන ඓතිහාසිකත්වය, කරුණු වල තියෙන ඒ ඉතිහාසික වැදගත්කමට යම්කිසි හානියක් මේ මහා වංශයේ ඒ රචනා වීමේදී සිදු වෙලා තිබෙනවා කියන එක අපට කියන්න පුළුවන්. ඉන්දියාවේ හිටපු ඉතිහාසඥයෙක් වන ලේඛකයෙක් වන කාල්හාන කියනවා භූතාර්ථ කතනේ යශ්යන් රාගදේශා බ්‍රහිස්කුතා. කියන්නේ යමෙක් ඉතිහාසය ලියනවා භූතාර්ථ වැරදි අර්ථකථන
නැත්නම් කෙනෙකු ගැන කැමතියි කියලා එයා පිළිබඳ අතිශෝක්තියෙන් තොරතුරු කෙනෙක් පිළිබඳ අකමැති දේශයෙන් කියලා ඔහු පිළිබඳ තොරතුරු නොලියා ඉන්න එකේ සිදුවෙන්නේ ඉතිහාසයේ විකෘති වීමක් ඉතිහාසයේ විනාශ වීමක් ඊට වඩා බොහොම හොඳ ඉතිහාසයේ නොලියම ඉන්න එක කියලා කාල් හාන කියන රාජතරංගවලින් පඬිවරයා ප්‍රකාශ කරලා තිබෙනවා. භූතාර්ථකථන යශ රාග දිසා බහිස්කුත්. අපි මේ සාකච්ඡා කරලා අවසන් කරේ අපි මේ ඉගෙනගෙන අවසන් කරේ මූලාශ්‍රය කියන පාඩමට අදාළ දේශීය සාහිත්‍ය මූලාශ්‍රය කියන කොටසට අදාළ වංශ කතා, අට කතා, ධර්ම ග්‍රන්ථ, සංදේශ, මහා කාව්‍ය, ප්‍රශස්ති, ජන කවි, හටන් කවි ආදී මූලාශ්‍ර කීපයක් පිළිබඳව අපි මෙහිදී හඳුනා ගැනීම සිද්ධ කරනවා. එහෙනම් දරුවනේ අපි මේ අපි ලංකා ඉතිහාසය උසස් පෙළ දරුවන්ගේ පළවෙනි පාඩම තමයි මූලාශ්‍ර පාඩම කියලා කියන්නේ. ඒ වගේම සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න දරුවන්ගේ 10 ශ්‍රේණිය පළවෙනි පාඩමත් මේ මූලාශ්‍ර පාඩම. ඉතින් ඒ නිසා මේ මම අද සාකච්ඡා කරන මේ කොටස් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න. දරුවන්ට 2021 වර්ෂයේදී උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ට මේ අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා මේ කොටස් ටික. ඉතින් මතක තබා ගන්න මෙවර සාමාන්‍ය පෙළ ලියන දරුවන් ඒ කියන්නේ 2023 අවුරුද්දේ උසස් පෙළ කණ්ඩායම කියලා අපි වුණ හඳුනාගන්නේ. ඉතින් මේ අපි මේ සාකච්ඡා කරන මේ කරුණ ඔබගේ සාමාන්‍ය විභාගයේ සාර්ථකත්වයට යොදා ගන්න. මම ඉතිහාසයේ ගුරුවරයා වගේම අපේ ආයතනයේ සිංහල විෂය උගන්වන සුජිත් දිසානායක ගුරුතුමා මේ වගේම පාඩම් මාලාවක් ඔබට ඉදිරිපත් කරනවා. මේ දකුණු පළාත තුල සිංහල විෂය පිළිබඳව ඉන්න පරිණතම සහ ප්‍රබලතම විෂය ආධාරණ ගුරුවරයා, ඒ වගේම දරුවන් විශාල ප්‍රමාණයකට විශ්වවිද්‍යාල වරම් ලබා දෙන ගුරුවරයා එතුමාගේ පාඩම් මාලාවක් ඔබට Cipro Edu කියන YouTube channel එක ඔස්සේ Cipro කියන Facebook පිටුව ඔස්සේ ඔබට නැරඹීමේ හැකියාව තිබෙනවා. එහෙනම් මේ වගේම ලබන සතියේටත් ඔබට මූලාශ්‍ර පාඩමේ ඉතිරි කොටස වන විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර, ඒ වගේම පුරාවිද්‍යා මූලාශ්‍රයට අදාළව අභිලේඛන කාස් නටබුන් කියන ඒ පිළිබඳව අපි සාකච්ඡා කිරීම ලබන සතියේ සිද්ධ කරනවා. ඒ වගේම 2023 වර්ෂයේදී උසස් පෙළ හදාරන්න බලාපොරොත්තු වෙන මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සියලුම දුවදරුවන්ට කියන්නේ දැන් සාමාන්‍ය පෙළදී ඔබට තිබෙන හර විෂයක් තමයි ඉතිහාසයේ විෂය කියන්නේ. මේ සාමාන්‍ය පෙළටත් වඩා උසස් පෙළ ඉතිහාසය කියන විෂය දරුවනේ ඊටාම ලේසි විෂයක්. මොකද සාමාන්‍ය පෙළ ඉතිහාසයට ප්‍රශ්න 6කට පිළිතුරු ලියන්න තිබුණාට උසස් පෙළ ඉතිහාසයේදී ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න තියෙන්නේ ප්‍රශ්න 3කට විතරයි. ප්‍රශ්න 9කින් ඔබ කැමති 3කට තෝරාගෙන තමයි පිළිතුරු ලියන්නට හැකියාව තිබෙන්නේ. ඉතින් ඔබට උසස් පෙළට ඔබ විෂයන් 3ක් අනාගතයේ කලා විෂය ධාරාවේ තෝරා ගන්නවා නම් මම ඔබට යෝජනා කරනවා ඔබ තෝරා ගන්න ප්‍රධාන විෂයන් අතරට ඔබ ඉතිහාසයේ විෂය, සිංහල විෂය වගේ බොහොම ලෙහෙසි විෂයන් තෝරා ගැනීමට කටයුතු කරනවා. තමන්ගේ භාෂාව ගැන, තමන්ගේ රට ගැන, තමන්ගේ ජාතිය ගැන තමන්ට හැඟීමක් තිබීම වර්තමාන ලෝකයේ හැමෝම වැදගත් කියලා සැලකනවා. ඒ නිසා ඉතිහාස විෂය තෝරගන්න ඔබ සිදු කළ යුත්තේ ඔබ තෝරගන්න සිංහල විෂයට, ඉතිහාසයේ විෂය වගේ මේ විෂයන්ට, භූගෝල විද්‍යාව වගේ, බෞද්ධ ශිෂ්ටාචාරය වගේ මේ මීඩියා නැත්නම් සංනිවේදන අධ්‍යයන වගේ මේ විෂයන්ට ඔබ හොඳින් ලකුණු 90ක් ලබා ගන්න තමයි උත්සාහ කර යුත්තේ. නිසා ලකුණු 90ක් ලබාගෙන ඒ තුනක් ලබාගෙන දිස්ත්‍රික්කයේ හොඳ සාමාර්ථයක් අරගෙන ඔබට අනාගතයේදී 2023 කණ්ඩායම වශයෙන් විශ්වවිද්‍යාලයට ප්‍රවේශය ලබා ගන්නට පුළුවන් හැකියාව තිබෙනවා. නිසා ඒ යෝජනාවක් පමණයි ඔබ විෂයන් තෝරගැනීමේදී හොඳින් තීරණය කරන්න ලෙහෙසි විෂයන් 3ක් තෝරගෙන විශ්වවිද්‍යාලයට යන්නට කටයුතු කරනවාද අපි මොන වගේ තීරණයක්ද ගන්න කියලා. එහෙනම් අද දවසට නියමිත පාඩම් කොටස අවසන් වෙනවා. අපි ලබන සතියේදී මූලාශ්‍ර පාඩමේ දෙවෙනි කොටසින් මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබ සියලු දෙනාටම සුබ සතියක්. ඒ වගේම ආයුබෝවන්.